समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्घमुक्धं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स चत्तारो मे व्यग्गपञ्च सम्मा कुलपुत्तस्स दिट्ठ धम्म हिताय संवत्थन्ति दिट्ठ धम्म सुखाय कतमे चत्तारो उत्थान संपदा आरक्क संपदा कल्याण मित्रता समजीविकता चत्तारो मे व्यग्गपञ्च धम्मा कुलपुत्तस्स संपराय हिताय संवत्थन्ति संपराय सुखाय कतमे चत्तारो सद्धा संपदा शील संपदा चाग संपदा पඤ්ඤා संपदाति සදහෙති පින්වතුනි සෑම දිනෙකම ලක්හඬ ගුවන් විදුලිය තුලින් ඔබට රැගෙන එන උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කරන්ට හදන මොහොත වේලාව බුදුරජාණන් වහන්සේ මේ උතුම් වූ සද්ධර්මය ලෝකයට දේශනා කර වදාළේ සෑම කෙනෙකුටම තමන්ගේ ජීවිත මෙලව සහ පරලොව යන දෙලවම සැපත සාන්තිය උදා කර ගන්නට පුළුවන් විදිහට මෙලව සැපත කියලා කියන්නේ ලෞකික වශයෙන් යම්කිසි කෙනෙකුට ළඟා කර ගන්නට පුළුවන් උතුම්ම සැපත කුමක්ද? ඒ ළඟා කරගත් හැකි උතුම් සැපත සාන්තිය ලෞකික වශයෙන් ඒ සැපත සාන්තිය ළඟා කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෞකික වශයෙන් ලබා ගන්නා වූ මොන සැපතක් වුණත් සාන්තියක් වුණත් ඒක తాවකාලිකයි. ඒ සතුට සැපත ඊටාම ඉක්මනින් කෙටි කාලීනව විනාශ වෙලා යන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි යම්කිසි කෙනෙක් ලෝකෝත්තර වශයෙන් ලබා ගන්නා වූ සැපතක් සාන්තියක් තිබෙනවා නම් අන්න ඒ ලෝකෝත්තර වශයෙන් ලබා ගන්නා වූ සැපත සාන්තිය පින්වතුනි ඊටාම ප්‍රණීතයි. ප්‍රණීතයි කියලා සඳහන් කරන්නේ ඒ ලෝකෝත්තරව ලබා ගන්නා වූ සැපත කිසිම දවසක සිඳෙන්නේ බිඳෙන්නේ කැඩෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. ඒ සැපතට තමයි අපි කියන්නේ සාන්ති ලක්කණං නිබ්බාණං කියලා. නිවන තමයි උතුම්ම සැපත සාන්තිය කියලා අපි සඳහන් කරන්නේ අන්න ඒ සැපතට. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙකුට තමන්ගේ ජීවිතේ මේ ලෝක වශයෙන් සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරන උපදෙස් ධර්මානුකූලව ජීවිතයට ලං කරගන්නේ කොහොමද කියන එක උන්වහන්සේ දේශනා කොට තිබෙනවා. යම්කිසි කෙනෙකුට මේ ලෞකික ජීවිතයේ තුල තිබෙන
දුක්ඛ සහගත ස්වභාවය අවබෝධ කරගෙන ඒ දුකෙන් අත මිදලා සාන්තිය සැපත සොයාගන්න විදිහ උන්වහන්සේ අනික් පැත්තෙන් දේශනා කළ තිබෙනවා. බුදුදහම කියලා කියන්නේ පින්නතුනේ අන්තගාමී වූ දහමක් නෙමෙයි. කිසිම දෙයකින් බුදුදහම තුල අන්තගාමී ස්වභාවයට යන්නේ නැහැ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගිහි ජීවිත ගත කරන කෙනෙකුට ගිහි ජීවිතේ සාර්ථකව ගත කරන්නට අවශ්‍ය කරන කරුණු මේ ධර්මයේ තුල සංකලනය කළ දේශනා කොට තිබෙනවා. බලන්න යම්කිසි කෙනෙකුට මේ වියග්ගපජ්ජ සූත්‍රයට අමතරව ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට පරාභව සූත්‍රයේ තුල ජීවිතය සාර්ථක කර ගැනීමට මොනතරම් උපදෙස් තිබෙනවද? මේ පරාභව සූත්‍රයේ තුල උන්වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් පිරිහෙන්නට සිදුවිය යුතු කරුණු මොනවද? ඒ කියන්නේ යම්කිසි කෙනෙක් පිරිහෙනවා නම් පිරිහීමට හේතු වන කරුණු කුමක්ද කියන වග දේශනා කරන වදාරනවා. එතකොට යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ තමන් ඇසුරු නිසුරු කරන තමන් වටා පිටාවේ සිටින තමන්ගේ දෙමාපියන්, ස්වාමි දියණිය, ස්වාම පුත්‍රයා, දූ දරුවන්, ඒ වගේම දාසකම් කරුවන් ආදිය, මිතුරන් ආදිය, ඒ වගේම පැවිදි උතුමන් ආදිය, දායකාරකාදීන් ආදී මේ සියලු දෙනාට මොන විදිහට සලකන්නට ඕනේ, මොන විදිහටද යුතුයකම් ඉෂ්ට වෙන්නට ඕනේ කියන වග ශ්‍රීගාලවාස සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම කාලාම සූත්‍රය වගේ සූත්‍රයක් ගත්තොත් ඒ සූත්‍ර තුලත් යම් කෙනෙකුට තමන්ගේ ජීවිත සාර්ථක කරගන්නට පුළුවන් ස්වභාවයන් පිළිබඳව දේශනා කළ තිබෙන කරුණු රාශියක් තිබෙනවා. දැන් මම මේ සඳහන් කළේ නිරතුරුව අපිට දකින්න අහන්න ලැබෙන සූත්‍ර ගණනාව කීපයක්. මේ සූත්‍ර තුල සෑම සූත්‍රයකම අපේ ජීවිත සාර්ථක කරගැනීමේ ස්වභාවයන් පිළිබඳව දේශනා කරන. ඒ අතර ගිහි ජීවිතයක් ගත කරන ඔබට ජීවිතය සාර්ථක කරගන්නා අයුරු දේශනා කරවදාල සූත්‍ර ගණනාවක් තිබෙනවා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ වියග්ගපජ්ජ සූත්‍රය දේශනා කරනු ලබන්නේ කෝලිය ජනපදයේ කක්කරපත්ත කියන නියංගමේදී. මා මේ කතා පුවත කුමක්ද කියන එක සඳහන් කරන්නට යන්නේ නැහැ කාල වේලාව සීමිත නිසා. මේ වියග්ගපජ්ජ සූත්‍රය දීඝජානු කියන කෝලීය පුත්‍රයාට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි මේ සූත්‍රයත් එක්කම අපි මේ දහම් කරුණු ටික පොඩ්ඩක් කතා බහ කරගෙන යමු. ඔබගේ ජීවිතේට ඊටාම වැඩදායක, ඊටාම සැනසෙලිදායක කරුණු ටිකක් මේ ධර්ම දේශනාව තුළින් ශ්‍රවණය කරන්නට ලැබේවි. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට එන මේ දීඝජානු කෝලිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට වැඳලා විමසනවා, ස්වාමීනි, අපි ගිහි ජීවිත ගත කරන අය. ස්වාමීනි, මේ ගිහි ජීවිත ගත කරන අපිට මෙලව දිනුව අත්‍යවශ්‍යයි. ස්වාමීනි, මෙලව දිනුව ඇති කරගෙන ජීවත් වුණත් යම්කිසි දවසක මේ ජීවිතේ අත්හැරලා මිය පරලොව යන්නට වෙනවා. ස්වාමීනි, ඒ නිසා මෙලව සහ පරලොව කියන දෙලොවම සාර්ථක කරගත හැකි යම්කිසි දහම් කරුණු ටිකක් දේශනා කරවදාරන ලෙස මේ දීඝජානු කෝලිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ දීඝජානු කෝලිය පුත්‍රයාට සඳහන් කරනවා, චත්තාරෝ මේ ව්‍යග්ගපජ්ජ ධම්මා කුලපුත්තස්ස දිට්ඨ ධම්ම හිතාය සංවත්තන්ති දිට්ඨ ධම්ම සුඛාය කතමේ චත්තාරෝ උට්ඨාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්තතා සමජීවිකතා. මේ ආදී වශයෙන් මේ සූත්‍රය දේශනා කරවදාරනවා. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ දීඝජානු කෝලිය පුත්‍රයාට සඳහන් කරනවා මේ උට්ඨාන සම්පදා කියන මේ කරුණ පිළිබඳව. පින්නතුනේ මේ උට්ඨාන සම්පදා කියන මේ කරුණ ගත්තොත් එහෙම මෙතන සඳහන් වෙන්නේ යම්කිසි ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්, පින්වතෙක් වූ පින්වතියක් තුල තිබෙන්නට ඕනේ මේ උට්ඨානය නැතිනම්
නැගිටීම දියුණුව නැතිනම් උත්සාහය කියන ස්වභාවය තිබෙන්නට ඕන. මේ උත්සාහය කියන ස්වභාවය තිබුණ නැතිනම් එයාගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් කමක් ඇතිවන්නේ නැහැ. එතකොට අපි මේ උත්සාහ ස්වභාවය තුල මේ ජීවිතේ සාර්ථක කරගන්නට පුළුවන්කම තිබෙනවා. මේ උත්තාන විරියාදිගතා බාහුබල පරිචිතා සේදාවක්කිත්තා ආදී වශයෙන් ධර්මයේ තුල සඳහන් කර ධම්මිකා ධම්මලද්දා මේ ආදී වශයෙන් ධර්මයේ තුල ඔබ අහලා ඇති යම්කිසි කෙනෙක් දෑති මහන්සියෙන් උත්තාන වීරියෙන් දෑති මහන්සියෙන් ඒ වගේම බාහුබලයෙන් ශක්තියෙන් යම්කිසි කෙනෙක් මේ ධනය උපයා ගැනීම ජීවිතය සාර්ථක කර ගැනීම සිද්ධ කරන්නට ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙකුට ධනය සපයා ගැනීමට කළ යුතු දේවල් බුදුරජාණන් වහන්සේ විස්තර කළා තිබෙනවා. උන්වහන්සේ දේශනා කරනවා කුසි කර්මයේ තුලින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. කසියා ඒ වගේම වනිජ්ජා වෙළඳාම තුලින් පුළුවන්. ගෝරක්ක ගවයන් පාලනය කිරීම තුලින් පුළුවන්. ඒ වගේම ආරක්ෂා කිරීම රැකියාවක් වශයෙන් ඒ ආරක්ෂක අංශවල කටයුතු කිරීම තුලින් පුළුවන්. ඒ වගේම රාජ්‍ය සේවය තුලින් පුළුවන්. ඒ වගේම ශිල්පයක් මූලික කොටගත් කර්මාන්තාදීන් පුළුවන්. ඉතින් මේවා අතීතය තුල දේශනා කළත් මේව වර්තමානයටත් ගලපලා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට යම්කිසි කෙනෙක් තමන්ගේ උත්තාන වීරියෙන් යුතුව දෑතේ මහන්සියෙන් යුතුව ධාර්මිකව හරියම්බ කරගත් ධනයක් තුලින් ලැබෙන සැපත බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එතකොට අපි කල්පනා කරන්නට ඕන මේ යම්කිසි කෙනෙකුගේ ජීවිතයක් තුල මේ උත්තාන සම්පදාව නැති වුණොත් ඒ ජීවිතය සැබවින්ම ඊටාම අඳුරු සහගත ජීවිතයක් බවට පත් වෙනවා. දැන් අලස කෙනෙක් වුණොත් එහෙම මේ අලස කෙනාට තමන්ගේ ජීවිතේ දියුණු පමුණු තත්වයට පත් කරගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ සිංහාලවාද සූත්‍රය තුල දේශනා කරනවා දැන් අලස කෙනා කම්මැලි කෙනා උදෑසන කල්පනා කරනවා සමහර ලාවට වැඩකට රැකියාවකට යනවා නම් ඒ පිළිබඳව එයා නොඑක් විදිහේ සිතුවිලි ඇති කරගන්නවා. සමහර ලාවට හිතනවා දැන් ඊටාම සීතලයි ඒ නිසා දැම්ම බෑ. සමහර විටක හිතනවා දැන් ඊටාම උණුසුම් ඒ නිසා බෑ. ඒ වගේම හිතනවා දැන් ඊටාම උදෑසන වැඩි. ඒ වගේම ඊටාම සවස් වී වැඩි. කුසගිනි වැඩි. දැන් ආහාර ගත්ත වැඩි. මේ ආදී වශයෙන් කරුණු කීපයක් දක්වමින් සහ ওই කරුණුත් ඊට අමතර තව කරුණුත් තිබෙනවා. ඒ සියලු දේ තුලින් ඔහු මේ උත්සාහය කියන දේ අත්හරිනවා. කම්මැලි කෙනා. එතකොට මේ උත්සාහය අත්හැරියොත් යම් කෙනෙකුට දියුණුව කරා යන්නට පුළුවන් කමක් ඇතිවන්නේ නැහැ. ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් පින්වතුනි උත්සාහ සහගත ස්වභාවය කිසිම දවසක අත්හරින්නට හොඳ නැහැ. තමන් පුළුවන් තරම් උත්සාහයෙන් යුතුව පුළුවන් තරම් මම යම්කිසි ඉලක්කයක් කරා යනවා කියන සිතුවිල්ලෙන් යුතුව කටයුතු කරන්නට ඕන. එහෙම කටයුතු නොකළොත් එයාගේ ජීවිතේ පින්නතුනේ ඊටාම දුර්වල වූ ජීවිතයක් බවට පත් වෙනවා. ධර්මයේ තුල සඳහන් වෙනවා උත්තානවතෝ භික්ඛවේ කිමසාදීයන් කියලා මේ උත්සාහය තියෙන කෙනාට කල නොහැක්කක් නොමෙත කියලා. උත්සාහයක් තිබෙනවා නම් කැපවීමක් තිබෙනවා නම් උනන්දුවක් තිබෙනවා නම් ඉලක්කයක් තිබෙයි නම් එයාට ජයගත නොහැකි තැනක් නැහැ. ඕනෙම තැනක් එයාට ඕනෙම ඉලක්කයක් එයාට ජය ගන්නට පුළුවන්කම තිබෙනවා. අන්නේ නිසා මේ උත්සාහය කියන ස්වභාවය මේ ලෝක ජීවිතයක් සාර්ථක කරගන්නට ඕන. අපි පින්වතුනි කල්පනා කළ බැලුවොත් මේ ලෝකයේ තුල දියුණු තත්වයටපත් වෙච්ච ලෞකික වශයෙන් දියුණු ස්වභාවයන්ටපත් වෙච්ච බොහෝ දෙනෙක් ඊටාම දුක් විඳලා මහන්සි වෙලා වෙහෙස වෙලා කැපකිරීම කරලා තමයි ඒ තමන් දියුණුවේ ඉහළටම ගිහින් තිබෙන්නේ.
ඒතර උත්සාහය කැපකිරීම නැතිනම් යම් කෙනෙකුට මේ දියුණුව කියන ස්වභාවයට ළඟා වෙන්නට පුළුවන් කමක් ඇතිවන්නේ නැහැ. උත්සාහය කියන ස්වභාවය අනිවාර්යයෙන්ම කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වයේ පිණිස උවමනා වෙන දෙයක්. එතකොට මේ උත්තාන සම්පදාය විතරක් නෙමෙයි මේ ආරක්ක සම්පදා කියන ස්වභාවය යම් කිසි දෙයක් ආරක්ෂා කර ගැනීම රැක ගැනීම මේකත් කෙනෙකුගේ ජීවිතේට ඉතාම වැදගත් දෙයක්. දැහැමින් සෙමින් සපයාගත් වස්තුව විනාශ වීමට නොදී ඒවා ආරක්ෂා කර ගැනීම සිද්ධ කරන්නට ඕන. එතකොට මේ වස්තු විනාශ වෙන කරුණු 4ක් දේශනා කළ තිබෙනවා ව්‍යග්ගපජ්ජ සූත්‍රය තුල. ඒ තුල සඳහන් කරනවා යම්කිසි කෙනෙක් සොයා සපයා ගන්න වස්තුව ස්ත්‍රී ලෝලියෙක් නම් ඒක ඉතින් ස්ත්‍රීන් පැත්තට ගන්නත් පුළුවන් පුරුෂ පැත්ත දාලා. ඒ කියන්නේ පුරුෂයන් පිළිබඳව කැමැත්තෙන් රාගාදී අරමුණු ඇති ස්ත්‍රියක් නම් කියලා ගන්නත් පුළුවන්. ඒතර ස්ත්‍රී ලෝලියෙක් නම් යම්කිසි කෙනෙක් එයාගේ ධනය එයාගේ හරිහම්බ කරගත්ත දේ එයා එකතු කරගත්ත දේ විනාශ වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් සුරා දුහෘතව කටයුතු කරනවා නම් සුරා පානය කිරීමට ආදී ඊටාම දැඩි ඇල්මකින් යුතුව කටයුතු කරනවා නම් එයාගේ වස්තුව ධනය විනාශ වෙන්නට පුළුවන්. ඊළඟට යම්කිසි කෙනෙක් යම්කිසි විදිහක මේ දූකෙලිය ආදී තුල යෙදෙනවා නම් විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම පාප මිත්‍රයන් ඇසුරු කරනවා නම් ධනය වස්තුව විනාශ වෙන්නට පුළුවන්. ඕකට තවත් එකතු කරන්න පුළුවන්. අලසකම නිසා විනාශ වෙන්නට පුළුවන්. උස්වාදී දේවල් නිරතුරුව බැලීමට යාම නිසා ධනය කෙනෙක්ගේ ධනය විනාශ වෙන්නට පුළුවන්කම තිබෙනවා. මම මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ තුලටම මේ දේශනාව තුලට මම අරගන්නවා සිංහලවාද සූත්‍රයේ තියෙන කරුණු කීපයක්. දැන් අපි බලමු යම්කිසි කෙනෙක්ගේ ජීවිතය තුල මේ ධනෙ එකතු කරගත් දේ විනාශ වෙන එක කරුණක් වශයෙන් ධර්මයේ තුල විස්තර කරන බුදුහාමුදුරුවෝ මත්පැන් පානය. එතකොට මේ මත්පැන් පාන නිසා ඇත්තටම ඇස ඉදිරියේ ධනෙ විනාශ වෙනවා. රණ්ඩු ආරෝල් වැඩි වෙනවා. ඒ වගේම මත්පැන් පානය නිසා රෝග ආදී දේ සඳහා අපිව ගොදුරු වීම සිද්ධ වෙනවා. අපකීර්තිය පැතිර යනවා අපේ. ඒ වගේම ලැජ්ජාව නැතුව යනවා අපිට. නුවණ දුර්වල වෙනවා. ඒ වගේම මේ කරුණ විතරක් නෙමෙයි සමාජයේ බොහෝ දෙනා පිළිකුල් සහගතව බලන කෙනෙක් බවටත් පත් වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් දූකෙලි ස්ත්‍රී දූර්ත ස්වභාවය මේ හැම දෙයක්ම මේ විදිහයි. දැන් දූකෙලිය කරන කෙනාට පින්නතුණි යම් කිසි තැනක ඔය බూరు සෙල් ගහනවා කියලා කියන්නේ. ඒ වගේ යම් කිසි දූකෙලි වලට ගියාම දිනුවොත් අනික්කයාගේ වෛරයට ලක් වෙනවා. පෙරදුනොත් තමන්ට ශෝකය ඇති වෙනවා. ඒ වගේම දැක දැක තමන්ගේ අස්පනා අපිට ධනෙ විනාශ වෙනවා. යම් කිසි විදිහක ඒ වගේ කටයුතු කරන අයව සමාජයේ පිළිගැනීමක් නැති වෙනවා. නොඑක් දෙනාගේ පරිභව වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. අවිවාහ ආදී සුදුස්සෙක් නොවන බවට පත් වෙනවා. ඒ වගේම පෞට මිතුරන් නිසා මොනතරම් හානි සිද්ධ වෙනවද? දැන් අපි වැරදි නරක මිතුරන් ඇසුරු කළොත් ඒ තුලින් අපි අපේ ජීවිත ඊටාම අයහපත් ස්වභාවයට පත් වෙනවා. ඒ තරත් ධර්මයේ තුල උගන්වනවා දුර්ත්‍යයන් ඇසුරු කරන්න එපා. ඒක තමන්ගේ විනාශයට මුලක්. සල්ලාලයන් ඇසුරු කරන්න එපා. ඒකත් තමන්ගේ විනාශයට මුලක්. බේබද්දන් ඇසුරු කරන්න එපා. ඒකත් තමන්ගේ විනාශයට මුලක්. රැවටිලිකාරයන් ඇසුරු කරන්න එපා. ඒකත් තමන්ගේ විනාශයට මුලක්. වංචනිකයන් ඇසුරු කරන්න එපා. ඒකත් විනාශයට මුලක්. ඒ වගේම සාහසිකයන් ඇසුරු කරන්න එපා. ඒකත් තමන්ගේ විනාශයට මුලක්. එතකොට ඇසුරු කරන අය හොඳ මිතුරන් ඇසුරු කරන්නට ඕනේ. යහපත් මිතුරන් ඇසුරු කරන්නට ඕනේ. එහෙම වුණොත් තමයි අපිට මේ ආරක්ක සම්පදා කියන දේ තුලින් ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ තුල ගෙනෙන විස්තර කරන අපිව ආරක්ෂා වෙන්නේ. එතකොට මේක සිංහලවා සූත්‍රයේ තුල සඳහන් වෙනවා මේ මිතුරන් පිළිබඳව එක කරුණක්. ඒක තමයි උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා. එතකොට එහෙමනම් මේ කල්යාණ මිතුරු ඇසුර ඊටාම වැදගත්. එතකොට කවුද මේ කල්යාණ මිතුරන් බවට පත් කරගන්නට ඕන?
කල්යාණ මිතුරන් බවට පත් කරගන්නට ඕන මිතුරන් 4 දෙනෙක් ධර්මයේ තුල උගන්වනවා. එක්කෙනෙක් තමයි උපකාරක මිත්‍රයා. එතකොට මේ උපකාරක මිත්‍රයා කියන කෙනා අපි ඇසුරු කළොත් ඒ උපකාරක මිත්‍රයා පින්නතුනේ අපේ ජීවිතයට බොහොම පිටුවහලක් වෙන කෙනෙක් බවට පත් වෙනවා. උපකාරක මිත්‍රයා. ඊළඟට ධර්මයේ තුල උගන්වනවා මම මේ මිතුරා 4 දෙනා ගැනම සඳහන් කරලා තව විස්තර කරන්නම්. ඊළඟට සඳහන් කරනවා සමාන සුඛ දුක්ඛ මිත්‍රයා. ඒ මිත්‍රයා සැප දුක කියන මේ දෙකෙහිම අත්හැරලා යන්නේ නැහැ. සැප ලැබුණත් මිතුරාට සැපක් ලැබුණත් මිතුරා අත්හරින්නේ නැහැ. මිතුරාට දුකක් ලැබුණත් අත්හරින්නේ නැහැ. ඊළඟට අත්තක්කාය මිත්‍රයා. එයා මිතුරාට යහපත් දේ කියා දෙන කෙනෙක්. අත්තක්කාය මිතුරා කියලා කියන්නේ. ඊළඟට අනුකම්පක මිත්‍රයා. මිතුරන්ට අනුකම්පා කරන මිත්‍රයා. එතකොට මේගොල්ලෝ සැබෑම මිතුරන්. එතකොට මේ මිතුරන් සැබෑම මිතුරන් ඇත්තටම ඇසුරු කළොත් අපිට ඊටාම් වටිනා අපේ ජීවිත ධර්මානුකූලව ජීවිත ගොඩනගා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඇයි? ඒකට හේතුව තමයි පින්තුනේ මේ හොඳ මිතුරෙකුට දීමෙන් ප්‍රිය වචනයෙන් අර්ථචර්යාවෙන් සමානාත්මතාවයෙන් ඒ වගේම නොරවැටවීමෙන් රවටන් නැති කමින් අපි සලකනකොට ඒ මිතුරා තමන්ගේ මිතුරව එතකොට පමා වුණොත් මිතුරා රැක ගන්නවා. වැරදි සහගත පාරක ගියොත් පමා වෙලා ඒ කියන්නේ පමා වෙනවීම කියලා කියන්නේ සංසාරගත මේ දුක්ඛිත ස්වභාවයෙන් මිදෙන මඟ පමා කරගන්න උත්සාහ කළොත් එයින් මුදවන්නට උත්සාහවන්ත වෙනවා. බියට සංతాපයටපත් මිතුරා රැකලා ආරක්ෂා කරලා දෙනවා. ආපදාවන්හිදී හැර යන්නේ නැහැ කොයිම අවස්ථාවකවත්. ඒ වගේ මිතුරාගේ දරුමුණු පුරන් ආදී ඒ හැම දිනාටම රැකවරණයේ ආරක්ෂාව නිරතුරුව සලසනවා. ඔය කරුණ ටිකෙන් යහපත් වූ මිතුරෙක් ඔබට සංග්‍රහ කරනවා, සත්කාර කරනවා. ඊළඟට පින්නතුනේ ධර්මයේ තුල විස්තර කරනවා ඔය මිතුරු ඇසුරේදී, කල්යාණ මිතුරු ඇසුරේදී ඊළඟට අපි අවබෝධ කරගන්නට ඕන මිත්‍ර ප්‍රතිරූපකයන් 4 දිනකුත් ධර්මයේ තුල විස්තර කරනවා. දැන් මේ කරුණු ටික මේ අපි ගත්තොත් එහෙම කල්යාණ මිත්‍රතා කියලා ඒ කරුණ සඳහන් කරලා විස්තර කරන මිසක් සිංහලවාද සූත්‍රයේ ওই කරුණ ටික නැහැ. ඕක තියෙන්නේ අපි ගත්තොත් එහෙම සිංහලවාද සූත්‍රයේ. එතකොට ඒකේ තියෙන තව කරුණක් තමයි මේක. මොකද්ද? ඒ තමයි මිත්‍ර ප්‍රතිරූපකයෝ. එතකොට මිතුරු වෙසෙන් සිටින අය සමාජය තුල ඉන්නවා. එතකොට මේ අඤ්ඤාදත්තු හර කියන මිතුරා ගත්තොත් මිතුරාගෙන් කිසියම් දෙයක් ගෙන යාමට මිතුර වැසුරු කරන මිතුරෙක් යා. මිතුරාගෙන් මොනව හෝ දෙයක් අරගෙන යන්න, රැගෙන යන්න මිතුරා වැසුරු කරන කෙනෙක් තමයි අඤ්ඤාදත්තු හර කියලා කියන්නේ. ඊළඟට වචී පරම මිතුරා. වචනයෙන් පමණක් උදව් කරන මිතුරු ඉන්නවා. ඊ කිව්වනම් මට කරන්න තිබුණා. සතියකට කලින් කිව්වනම් හරි. ඉස්සරහට උදව් කරන්න බලන්නම්. මේ වගේ කුමන හෝ දෙයක් හෝ කියලා තමන්ගේ මිතුරාට කරන උදව් උපකාර සත්කාර අමතක කරලා මග හැරලා දාන කෙනෙක් ඉන්නවනම් එයාට අපි කියන වචනයෙන් පමණයි උදව්ව. එයාට ධර්මයේ තුල විස්තර කරන වචී පරම මිත්‍රයා කියලා. වචී පරම මිත්‍රයා. ඊළඟට ධර්මයේ තුල උගන්වනවා අනුප්පිය භානි. මේ අනුප්පිය භානි මිතුරා තමන්ගේ මිතුරා කරන හොඳ නරක දෙකම අගයනවා. හොඳක් කළත් නරකත් කළත් ඒක අගයන මිතුරෙක් තමයි අනුප්පිය භානි කියලා කියන්නේ. එතකොට මේ අනුප්පිය භාන මිතුරා තමන්ගේ මිතුරාගේ වැරද්දක් අඩුපාඩුවක් දකින්නෙම නැහැ. එයා මිතුරා කරන්නේ කියන්නේ කුමක්ද? මේ හැමදේම ඇගීමට ලක් කරනවා. එයාට කියන අනුප්පිය භානි කියලා. ඊළඟට සඳහන් වෙනවා ධර්මයේ තුල පින්නතුනි අපාය සහය මිත්‍රයා. මේ අපාය සහය මිත්‍රයා කියන කෙනා පරිහානියට හේතු වන දේ තමයි තමන්ගේ මිතුරට කියා දෙන්නේ. එයා සමහරට මත්පැන් බොන්න, දුම්බැටි බොන්න, වෙනත් විදිහේ මත්ද්‍රව්‍ය බොන්න තමන්ගේ මිතුර යොමු කරනවා. ඒ වගේම සමහර විටක ස්ත්‍රී දුහෘතයෙක් බවට පත් කරනවා. සුරා දුහෘතයෙක් බවට පත් කරනවා. සමහර වෙලාවට සොරකම් ආදී දේවල් සඳහා තමන්ගේ මිතුර යොදා ගන්නවා. මේ වගේ වැඩ කටයුතු කරන කෙනාට ධර්මයේ තුල සඳහන් කරන අපාය සහය මිත්‍රයා. නරකට වැරද්දට යොමු කරන කෙනා. එතකොට මේ සමාජයක් තුල ජීවත් වෙනකොට පෙන්වතුනේ මෙන්න මේ කල්යාණ මිත්‍රතා කියන ස්වභාවය හොඳින් හඳුනගෙන
අපේ ජීවිතය සාර්ථක කර ගැනීම පිණිස අපිට ලං කර ගන්නට පුළුවන් මිතුරන් මොන වගේ අයද? ඒ වගේම අපේ ජීවිත තුලින් ටිකක් ඈත් කරලා අයින් කරලා දුරු කරලා තියන්නට ඕන මිතුරන් මොන වගේද කියන වග අපි තේරුම් ගන්න අවබෝධ කර ගන්නට ඕන. එහෙම නොවුනොත් පින්නතුනි අපිට නිසි මගක යන්නට පුළුවන් කමක් වන්නේ නැහැ. අපි ගත්තොත් ඊළඟට ධර්මයේ තුල විස්තර කරනවා සමජීවි කතා. මේ සමජීවි කතා කියන කරුණේදී පමණ දැන සමෝ ජීවත් වීම සිද්ධ කරන්නට ඕනේ. තමන් සොයා සපයාගත් ධනය මොන ප්‍රමාණයක් වියදම් කළොත් තමාට සතුටින් ජීවත් වෙන්නට පුළුවන්ද කියන මේ ස්වභාවය අවබෝධ කරගන්නට ඕනේ. තමන්ගේ ජීවිතය තුළ උපයාගත් ධනය මොන විදිහටද ඒ ධනය තමන්ට පරිභෝජනය කරන්නට පුළුවන් බව තිබෙන්නේ. ඒක තමන් යම්කිසි විදිහක හොඳ අවබෝධයක් වටහා ගැනීමක් ඇති කරගන්නට ඕනේ. ඒක ධර්මයේ තුල ගන්නනවා ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය දිවි කම්මං පයෝජේ චතුත්තං ච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. මේ ධනය පින්තුනේ කොටස් 4කට බෙදලා පරිභෝජනය කළොත් Tamanට ජීවිතය සාර්ථක බවට පත් කරන්න ගන්නට පුළුවන්. එක කොටසක් Tamanගේ ආහාර ආදී සඳහා ජීවිතේ පවත්වගෙන යාම සඳහා යොදා ගන්නට පුළුවන්. කොටස් දෙකක් Tamanගේ දියුණුව පිණිස යොදව ගන්නට පුළුවන්. එතකොට 1 2 3 කොටස් 3යි එතන. ඊළඟට 4වෙනි කොටස විපතකදී ගන්න අනාගතයට Tamanට උපකාර පිණිස රඳව ගන්නට පුළුවන්කම තිබෙනවා. එහෙම රඳවගෙන කටයුතු කළොත් එයාට ජීවිතය ජයග්‍රහණය කරා රැගෙන යන්නට ඒ පිටුවහලක් බවට පත් වෙනවා. එතකොට පින්වතුනි අවබෝධ කරගන්නට ඕන තමන්ගේ ජීවිතය තුළ තමන්ට ලැබෙන ආදායමට වඩා වියදම් කරන්න ගියොත් එයාට ජීවිතය බොහොම දුක් සහගතව ගත කරන්නට වෙනවා. දැන් සමහර අය ඉන්නවා තමන්ට ලැබෙන මුදල වගේ නෙමෙයි. ඊට වඩා ලොකු වියදම් දරනවා. වියදම් සිද්ධ කරනවා. හතර වටේට ණය වෙනවා. නොඑක් තැන් වලට කිසිම බයක් සැකක් නැතුව ණය වෙනවා. තමන්ට උපයා ගන්න තමන්ට ලැබෙන්න ආදායම් ක්‍රමවේදයක් නැහැ. නමුත් අහන දකින බලන පෙනෙන හැමෝගෙම ඉල්ලනවා. ණය ගන්නවා. එහෙම ණය ගත්තාම ඒව ගෙවා ගන්න බැරි වුණාම ඒක ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. තමන්ගේ ජීවිතේම කඩා වැටෙනවා. එහෙම වුණාම සමහර අය ණය ගෙවා ගන්න බැරි වුණාම වහ බීලා මැරෙනවා. සියදිවි නසා ගන්නවා. ඒ වගේ තත්ත්වවලටත් පත් වෙනවා. එතකොට අපි කල්පනා කරන්නට ඕන අපි වැඩ කටයුතු කළ යුත්තේ අල්ලපු ගෙදර කෙනාට පේන්න හරි, ගමේ කෙනෙක් මිනිස්සුන්ට පේන්න හරි, රටේ මිනිස්සුන්ට පේන්න හරි, නෑදෑයින්ට පේන්න හරි නෙමෙයි. දැන් අපි වෙඩින් එකක් ගන්නවා නම්, ගෙයක් හදනවා නම්, වාහනයක් ගන්නවා නම්, ඒ වගේම ඒ ආහා සමාන තව මොනම හෝ කටයුත්තක් අපි සිද්ධ කරනවා නම් අපි ඒ කටයුත්ත සිද්ධ කරන්නට ඕනේ අපිට දරා ගන්නට පුළුවන් ක්‍රමවේදයකට. දැන් විවාහයක් සාමාන්‍යයෙන් ලොකු තරු පහේ හෝටලයක ගන්නට බැරි කෙනෙක් කොහොම හෝ වියදම් කරලා අක්ෂ ගාණක් වියදම් කරලා ඒ විවාහ මංගල්‍ය ණයක් අරගෙන ඒ ණයෙන් ලැබුණු මුදලින් කළොත් සමහර ලාවට විවාහ වෙලා දූ දරුවෝ ලැබිලා ඒ දූ දරුවෝ දීග දෙනෙකුනුත් ඒ ණය ගෙවා ගන්න බැරි වෙයි. එතකොට එහෙම දෙයක් වැඩක් නැහැ. ඒ නිසා Tamanට පුළුවන් මට්ටමින් Taman කරන්නට ඕන දේවල් සිද්ධ කිරීම ඉතාම වටිනවා. ඒ වගේම පින්නතුනේ කල්පනා කරගන්නට ඕන නිතරම සමාජය තුළ ජීවත් වෙනකොට තමන්ගේ නෑදෑයෝ, තමන්ගේ යහළු ඉහෙලියෝ, තමන්ගේ හිතවතුන්, තමන්ගේ අසල්වාසීන්, ගම්වාසීන්, නගරවාසීන් පරද්දන්න වැඩ කරන්න උත්සාහ කරන්න එපා. අපිට ඒ අය පරද්ද ගන්නට ඕනේ අපිට අපි ඇසුරු කරන යහළු ඉහෙලියන් ඇතුළු මේ කිසිම කෙනෙක් පරද්දන්නට අපි ඕනේ නැහැ. හැබැයි ඒ පරද්දන්නට ඕනේ නැති වුණාට අපි දිනන්න ඕනේ. අපි දිනන්නේ කොහොමද? අපි දිනන්නේ අනික් කෑ පරද්දලාද? නෑ. අපි දිනන්නේ අනික් කෑ පරද්දලා නෙමෙයි. අපි අපේ ජීවිතය දිනා ගන්නවා. ජීවිතය දිනනවා අපි. එතකොට ඒ දිනීම තුළ අපේ අරමුණක් වෙන්නට හොඳ නෑ. අල්ලපු ගෙදර කෙනාට වැඩිය මම ධනෙන් ඉහළට යන්නට ඕනේ. ගමේ අහවල් අයට වැඩිය මම ඉහළින් ඉන්නට ඕනේ. එහෙම නෙමෙයි.
අපේ ජීවිතේ ශාස්ත්‍රීය කරගත්තොත් අපි දියුණු වුණොත් අපි කාටවත් අතපාන්න නැතුව ජීවිතය ගොඩනගාගෙන සියලු උපභෝග පරිභෝග වස්තුන්ගෙන් සමන්විත ජීවිතයක් අපි අපේ ජීවිතේ ලං කරගත්තොත් පින්නතුනේ අනික්කේ නිකම්ම අපිට පරාද වෙයි. හැබැයි ඒ පරාද වෙන පරාදේ අපි අරමුණු කොටගෙන යන ගමනක් නොවිය යුතුයි. අපි දිනනකොට අනික්කේ පරාද වෙයි. ඒ පරාදය තුළ අපි සතුටු වෙන්නට ඕනෙත් නැහැ. ඒ වගේම උඩඟු වෙන්නට ඕනෙත් නැහැ. ඒක අපේ අරමුණු කරගන්නට ඕනෙත් නැහැ. අපි දිනමු. එක එක්කෙනා තම තමන් දිනන්න. හැබැයි ඒ දිනන්න යන ගමනේදී පින්නතුනේ වටපිටාවේ ඉන්න අනික්කය ගැනත් පොඩි අවධානයක් යොමු කරන්න. සමාජය තුළ තමන් ජීවත් වෙනකොට වටපිටාවේ ඉන්න කාටත් තමන් වටේ ඉන්න හැම දිනාටම බොහොම උපකාරීව හැම කෙනෙක්ගේම ජීවිතවලට තමන්ට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් අප උපකාර කරමින් ජීවිත ඊටාම හොඳින් ශාස්ත්‍රීය බවට පත් කර ගන්නට පුළුවන් විදිහට අපිට පුළුවන් අයුරින් කටයුතු ඉෂ්ට සිද්ධ කළ දෙනවා නම් ඒක ඊටාම වටිනවා. මේ සමජීවි කතා කියන එක තුලදී අපි මේ ජීවිතේ අපිට ලැබෙන විදිහට ඒ ජීවිතේ පවත්වගෙන යාම අනිවාර්යෙන් කිරීම ඊටාම වටිනවා. ඒක සිත තුළ හදවත් තුළ ඇති කර ගන්නට ඕනේ. එතකොට යම් කෙනෙක් මෙන්න මේ කරුණ ටිකෙන් ඒ කියන්නේ උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවි කතා කියන මේ කරුණු හතර හොඳට අවබෝධ කරගෙන ඒ කරුණු හතර ඉෂ්ට සිද්ධ කරගන්නට ඒ කරුණු හතර තුල තමන්ගෙන් විය යුතු දේවල් ඊටාම හොඳින් අවබෝධ කරගෙන කටයුතු කරනවා නම් එන්න එයාට ඒ කරුණු හතර රැකෙනකොට ආරක්ෂා වෙනකොට පින්නතුනේ මේ ලෝක ජීවිත සාර්ථක බවට පත්වන්නට ඒ පිහිටක් හේතුවක් ශක්තියක් බවට පත් වෙනවා. ඒ කරුණු හතර තුලින් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරලොවක ජීවිතයේට සැපත සාන්තිය පිණිස අවශ්‍ය වෙන කරුණු දේශනා කරනු ලබනවා හතරක්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සද්ධා සම්පදා. එතකොට මේ සද්ධාව කියන එක අපි ගත්තොත් කෙනෙක්ගේ ජීවිතයේ මෙලොව පරලොව දෙකටම ඒක උපකාර වෙනවා. යම් කෙනෙක් තමන්ගේ ජීවිතේ සද්ධා සම්පන්න නම් ඒ සද්ධා සම්පන්න බව කිසිම විදිහකින් වෙනස් නොවන සද්ධාාවක් ඇති කර ගන්නට ඕනේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ එතෙන්දී දේශනා කරනවා යම් කෙනෙකුට අමූලිකා සද්ධාව ඇති වුණොත් ඒ අමූලිකා සද්ධාව ඇති වෙච්ච කෙනා ඒ අමූලිකා සද්ධාවෙන් කටයුතු කරනකොට ඒක මුලක් නැති සද්ධාාවක්. මුදුන් මුලක් නැහැ. මුදුන් මුලක් නැති ගහක් වුණොත් නිසියාකාරව පොළවට බදලා අල්ල ගන්නට බැරිණු ගහක් වුණොත් පොළවට කඩා වැටෙනවා. එතකොට මෙන්න මේ අමූලිකා සද්ධාව කියන සද්ධාව යම් කෙනෙකුට තිබුණොත් එයාගේ ජීවිතයත් පින්නතුනි පොළවට කඩා වැටෙන ජීවිතයක් බවට පත් වෙනවා. අන්නේ ස්වභාවය නිසා මේ අමූලිකා සද්ධාව නෙමෙයි ආකාරවතී සද්ධාව තිබෙන්නට ඕනේ. එතකොට මේ ආකාරවතී සද්ධාව තියෙන කෙනාගේ සද්ධාව කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් පිටතට ඒ සද්ධාව ගමන් කරන්නේ නැහැ. එතකොට මේ සද්ධාව තියෙන කෙනා නිතරම උත්සාහ කරන්නට ඕනේ නූපන් අකුසල් උපදව ගන්න නැතුව කටයුතු කරන්න උත්සාහවන්ත වෙන්නට ඕනේ. නූපන් අකුසල් උපදවා ගන්න නැතුව ජීවත් වෙන්න උත්සාහවන්ත වෙන්නට ඕනේ. උපන් අකුසල් ප්‍රහාණය කිරීමට උත්සාහවන්ත වෙන්නට ඕනේ. ඉපදෙච්ච නැති ඇතිවෙච්ච නැති අකුසල් පින්නතුනේ උපදවා ගන්නෙම නැති වෙලා යන්න තමන්ගේ ජීවිතේ ඒ මග ඉඩ සරසන්නට ඕනේ. ඊළඟට උපන් අකුසල් ප්‍රහාණය කරගන්නට උත්සාහවන්ත වෙන්නට ඕනේ. නූපන් කුසල් උපදව ගන්නට උත්සාහ කරන්නට ඕනේ. උපන් කුසල් වැඩි දියුණු කරගන්නට උත්සාහවන්ත වෙන්නට ඕනේ. එහෙම වුණාම තමන්ගේ ජීවිතය තාම සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අපි මෙන්න මේ සද්ධාව තුල තමන්ගේ ජීවිතේ පිහිටවාගෙන කටයුතු කිරීමෙන් පින්නතුනේ අපි කල්පනා කරගන්නට ඕන එහෙම තමන්ගේ ජීවිතේ සද්ධාව තුල යොමු කරගෙන ජීවත් වෙනකොට
ඒ සද්ධාව තුළින් අපිට මේ සාංශාරික දුක්ඛ ස්වභාවයන් පිළිබඳව වැටහීමක් අවබෝධයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂයක් මුළුල්ලේ පුරපු පාරමී ධර්ම ඇස් ඉස්මස් ලේ දන් දීලා, අඹදරුවන් දන් දීලා, මහා රාජ්‍ය දන් දීලා, මහා සයුරේ තිබෙන ජලයට වඩා රුධිරය දන් දීලා, ඒ වගේම අහස්තලයේ තරු වලට වඩා දෙනින දන් දීලා මේ වගේ කැපකිරීමක් කළේ ඇයි? පින්තුනේ සසර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකවරක් උන්වහන්සේ සඳහන් කරනවා මේ සසර පුංචි හෝ සතුටක් සැපක් තිබේ නම් මම මේ සසර දුකයි කියලා දේශනා කරන්නේ නැති වග. එතකොට මේ සසර දුක්ඛිත ස්වභාවයේ පිරුතුනි ස්ථිරයි. ඒ දුක්ඛිත ස්වභාවය කවදාකවත් අනිත්‍ය දෙයක් නෙමෙයි, නිට්ටයයි. මේ දුක නිට්ටයයි. ඒක අනිත්‍ය නෑ. අන්නේ ස්වභාවයේ අනිත්‍ය නැති නිට්ටය වූ දුක අපි අවබෝධ කරගෙන සද්ධාව කියන එක උපදව ගන්න. හදවත ඇතුළෙන්ම ඇති වෙන සද්ධාව උපදව ගන්නට. හිතන්න අපි බෝධියකට, චෛත්‍යයකට, විහාරයකට නැත්නම් මහා සංඝරත්නයට වන්දනාමාන කරනකොට අපි මේ වන්දනාමාන කිරීම, ඒ වැඳීම සැබවින්ම අපි මේ වැඳීම පින්තුනි සැබවින්ම ඊටාම අවංකව කළ යුතුයි. සද්ධාව හදපත්ලෙම ඇති කරගෙන කළ යුතුයි. එහෙම කරාම තමයි අපිට ඒ සද්ධා ස්වභාවයට අනුව මේ ජීවිතය තුළ සංසාරගත දුක්ඛ දෝමනස්යන් පිළිබඳ වැටහීමක් ඇති වෙන්නේ. ඒ නිසා සද්ධාව කියන එක ඊටාම හොඳින් පවත්වගෙන යාම ඊටාම වටිනවා. මෙලව දිනුවටත් හේතුවක් ඒක. ඒක පරලොව ජීවිතයේ දිනුවටත් හේතුවක් බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි, යම්කිසි කෙනෙක්ගේ සීල සම්පදා, මේ සීල සම්පදා කියන එක යම්කිසි කෙනෙක්ගේ ජීවිතය තුළ පින්නතුනි ඒ සීලය කියන එක තියෙන්නට ඕනේ තමන්ගේ හදවත තුළ. හැබැයි ඒ හදවත තුළ තියෙන සීලය අවංකවම හදවත තුළ තියෙන්නට ඕනේ. ඒ අවංකව හදවත තුළ තියෙනකොට ඒ අවංක ස්වභාවය තුලින් මේ සීලය තමන්ගේ ශාරීරික බාහිර ඉන්ද්‍රියයන්, තමන්ගේ බාහිර අවයවයන් වලට ඒ සීලය එනවා. හොඳ සීල සම්පන්න කෙනෙක්ගේ පින්තුණු ලේ ධාතු පිරිසුදුයි. හොඳ සීල සම්පන්න කෙනෙක්ගේ වෛරය, දේශය, ක්‍රෝධය, තරහ නැති කෙනෙක්ගේ ලේ ධාතු හරි පිරිසුදුයි. ලේ ධාතු හරි පිරිසුදු වෙනකොට පින්තුණේ එයාගේ මූණ පැහැපත් වෙනවා. අතපය පැහැපත් වෙනවා. ඒ වගේම නිරෝගී ස්වභාවය එයාගේ ජීවිතයට ඇති වෙනවා. ඒ නිසා මේ සීල සම්පන්න ස්වභාවය කියන එක මනුෂ්‍ය ජීවිතයකට ඉතාම වැදගත් දෙයක්. මනුෂ්‍ය ජීවිතයකට ඉතාම වැදගත් වූ කරුණක් තමයි සීල සම්පන්න ස්වභාවය. සිල්වත්කම ඉතාම වැදගත්. එතකොට යම්කිසි කෙනෙක් මේ සීලෙන් පරිපූර්ණ නම් එයා ජීවිතය තුළ දිනුව කෙනෙක් බවට පත් වෙනවා. දැන් ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් නම් පංචශීල ප්‍රතිපදාව තියෙනවා. පංචශීල ප්‍රතිපදාව එයාට අනුගමනය කරන්න පුළුවන්කම තියෙනවා. අපි ගත්තොත් එහෙම ඊළඟට අටසීල්, දහසීල්, ආජීවශ්‍රමක සීල්, මේ ආදී සීල් වර්ග ගණනාවක් තිබෙනවා. එතකොට මේ පාතිමෝක්ඛ සංවර සීලය වගේ එකක් ගත්තොත් එහෙම ඒ පාතිමෝක්ඛ සංවර සීලය තුල ඊටාම දැමුණු හිතක් ඇතිවන කෙනෙක් බවටයි පත් වෙන්නේ. එතකොට මේ ශ්‍රේෂ්ඨ උසස් සීලයකට අපි කියනවා පාතිමෝක්ඛ සංවර සීලය කියලා. ඉන්ද්‍රිය සංවර සීලය කියලා සඳහන් කරන්නේ මේ ඉන්ද්‍රියන් තුලින් ඇති කරගන්නා වූ සංවර ස්වභාවයන්. ඒ වගේ මේ සීල පිළිබඳ විස්තර කරන්න ගියොත් ඒක විස්තර කරගෙන යන්න පුළුවන් දිගින් දිගට. එතකොට මේ උපසම්පදා සිල් තිබෙනවා. මේ වගේ තමන්ගේ සීලයෙන් පරිසුද්ධ කෙනෙක් වෙනකොට ධර්මයේ තුල උගන්වනවා න පුප්පගන්ධෝ පටිවාතමේති න චන්දනං තගර මල්ලිකාවා සතංච ගන්ධෝ පටිවාතමේති ආදී වශයෙන් මේ සීල සම්පන්න කෙනාගේ සුවඳ දස දිශාවටම හමනවා. එක පැත්තකට නෙමෙයි, එක දිශාවකට නෙමෙයි. සීල සම්පන්න කෙනාගේ සුවඳ හැම පැත්තෙම දස දිශාවෙන් පින්නතුනේ රැව් පිළිරව් දෙන සුවඳක් බවට පත් වෙනවා.
සීල සම්පන්න කෙනාගේ සුවඳ. එතකොට ඊළඟට අපි ගත්තොත් එහෙම මේ සීල සම්පන්න බව වගේම ත්‍යාග සම්පදා ස්වභාවය. ත්‍යාග සම්පදා ස්වභාවය. එතකොට මේ ත්‍යාග සම්පදා ස්වභාවය යම් කිසි කෙනෙකුට ඇති කරගත්තොත් එයා පින්වතුනි මේ දන් දීමට කැමති කෙනෙක් වෙනවා. ඇලෙන්නේ නැති යම් දේ තුල ඇලෙන්නේ නැති ස්වභාවයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මේ යම් කිසි කෙනෙක් පරිත්‍යාගය කියන දේ හුරු වෙනකොට අත්හැරීම කියන දේ ඉබේටම එයාගේ ජීවිතයට එනකොට එයාට සංසාරගත දුකින් අත මිදෙන්නට ලේසි. මේ සසර දුක පින්නතුනි බොහෝ වෙලාවට අපිට ඇති වෙන්නේ අපි සංසාරගත ජීවිත තුළ ඇති කරගන්න බැඳීම් නිසා. අපි බිරිඳ සමග, දරුවන් සමග, දෙමාපියන් සමග, ඥාති හිත මිත්‍රාදීන් සමග, අසල්වාසීන් සමග අපි යම් විදිහක බැඳීම් ඇති කරගන්නවා. මේ මගේ බිරිඳ, මේ මගේ සැමියා, මේ මගේ දරුවෝ, මේ මගේ අම්මා තාත්තා, මේ මගේ යහළු යෙහෙලියෝ, මේ මගේ අසල්වාසීන්, මේ වගේ බැඳීම් ඇති කරගන්නවා. එතකොට මේ බැඳීම් ඇති කර ගැනීමත් එක්ක අපි ඔබුන්ට අපි මේ පිරිස්වලට අපෙන් ලැබිය යුතු වචනයෙන් වෙන්න පුළුවන්, ක්‍රියාවෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දීමෙන් වෙන්න පුළුවන්. මේ කුමන හෝ දෙයක් තුළ අපි ඒගොල්ලන්ට පරිත්‍යාග කරනවා. අපේ වචනීය සෙනෙහස බැඳීම නැත්නම් ත්‍යාග වශයෙන් යම්කිසි උපභෝග පරිභෝග වස්තුන් මේ වගේ පරිත්‍යාග කරනවා. මේ පරිත්‍යාග කිරීම වෙනතුනේ සංසාර බැඳීමකට හේතුවක් වෙනවා. හැබැයි ඒ පරිත්‍යාග කිරීම සසර බැඳීමට හේතුවක් වෙන්නේ බැඳීම් තියෙනකොට. හැබැයි අපි මේ පරිත්‍යාග කරන දෙය පිළිබඳව ඇල්මක් නැතුව අත්හැරීමක් කරනවා නම් ඒ වගේ මේ අපි තුල අපි හිතේ රඳවගෙන ඉන්න ඥාති හිත මිත්‍රාදීන් බිරිඳ සැමියා ආදී පිරිස් මේ අය පිළිබඳවත් ඇල්ම අඩු කරගන්නවා නම් අන්න එයාට සංසාරගත දුක්ඛ ස්වභාවයන්ගෙන් අත මිදෙන්නට පුළුවන්කම තිබෙනවා. මොකද අර බැඳීම් ඔක්කොම තියෙනවා. ඒ බැඳීම් වලට අපෙන් ලැබිය යුතු දී යුතු උපකාර දෙනවා. පරිත්‍යාග කරනවා. කලකට ඒ අය පිළිබඳව අපි තුල තිබෙන බැඳීම් එක්කම අපි ඒගොල්ලන්ට පරිත්‍යාග කරනවත් එක්කම අපි ඕනම වෙලාවක අත්හරින්න පුළුවන් ස්වභාවයේ ඉන්නවා නම් ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ අත්හරින්නට පුළුවන් ස්වභාවයෙන් යුතු චරිතයක් අපි ගොඩනගා ගන්නට ඕනේ. අපි තුල නිර්මාණය වෙන්නට ඕනේ. ඒක තාම වටිනවා. එතකොට පින්නතුනි ඒ ස්වභාවයෙන් යුතු ජීවිතයක් නිර්මාණය කර ගන්නට නම් ප්‍රඥාව කියන එක අවශ්‍ය වෙනවා. එතකොට මෙතන ලෝකෝත්තර දියුණුවට කරුණු 4ක් දේශනා කළානේ. එතකොට සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, ප්‍රඥා සම්පදා මේ අවසානික. එතකොට මේ ප්‍රඥාව කියලා කියන්නේ නිසි අවබෝධය, නිසි දැනුම. එතකොට මේ ප්‍රඥාව තුල යම් කෙනෙක් එළඹෙනකොට එයාට මේ ලෝකයේ පිළිබඳව දැනුම ඇති වෙනවා. ලෝකයේ පිළිබඳව පින්තුනි වැටහීම ඇති වෙනවා. තමන්ගේ ජීවිතය තුළ කල්පනා කරන්නට ඕනේ මගේ ජීවිතයේ අඩුපාඩු මොනවද? අර ධර්මයේ තුරු ගන්නතර චරිත 7ක්. රාග චරිත, දේශ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, විතර්ක චරිත කියලා මේ වගේ චරිත. එතකොට මම වැටෙන්නේ මොන චරිතයකටද? මං ඒ චරිතයට අනුරූපව නම් මගේ ජීවිතේ ගොඩනගා ගන්නේ මං විරස් කරගන්නට ඕනේ කොතනද කියලා ප්‍රඥාවෙන් යුතුව කල්පනා කරන්නට ඕනේ. එතෙන්දී නිවැරදි දැක්මක් තියෙන්නට ඕනේ. එයාගේ ජීවිතය තුළ නිවැරදි දැක්මක්. එතකොට නිවැරදි දැක්මක් තිබිලා ඒ දැක්මට අනුව කටයුතු කරනකොට එයාට සිතට ඇති වෙන්නට ඕනේ මේ ජීවිතය තුළ මම මොනතරම් සැප සම්පත් විඳගෙන හිටියත්, මොනතරම් මට උපභෝග පරිභෝග සැප සම්පත් තිබුණත්, දූ දරුවෝ, බිරිඳ සැමියා, දෙමාපියන් ආදී මොන අය හිටියත්, මට ගේදර වස්තු වතු පිටි මිල මුදල් යාන වාහන ආදී මොන දේ තිබුණත් නිසි අවබෝධයක් ප්‍රඥාවට ගැනීමක් සිද්ධ කරන්නට ඕනේ. මට මේ සියලු දේ අත්හරින්න වෙනවා. මේ සියලු දේ අත්හැරලා දාලා මට යන්න වෙනවා. මට මේ කිසි දෙයක් අරගෙන යන්න වෙන්නේ නැහැ. හැමදේම අත්හැරලා වෙන් කරලා වෙලා ඒ සියලු දේ උතුරින් නිදහස් වෙලා මට හිස් අතින් යන්න වෙන්නේ. හිස් අතින් යන මම
හිස්සතින් මරණයටපත් වෙන මම මරණයටපත් වුණාට පස්සේ මට මේ අරන් යන්න තියෙන්නේ මොනවද? වෙනතුනි මේ සිතුවිලි කියන දේ සසරින් සසරට එනවා. හිස්සතින් යන ඔබගේ සිත තුළ යම්කිසි විදියක යහපත් වූ ප්‍රබල වූ කුසල කර්ම තිබුණොත් ඔබගේ ජීවිතයේ සංසාරේ දිනීමටපත් වේවි. සසර තුල උපදින ඔබට නැවත නැවත අකුසල් සහගත දේ ජීවිතයේ තිබුණොත් ඔබ කවදාකවත් සැප සහගත ස්වභාවයකට පත්වන්නේ. එතකොට ඒ සැප සහගත ස්වභාවයටපත් නොවන නිසා තමයි ධර්මයේ තුල පෙනුතුනි ආරෂ්ඨාංගික මාර්ගය සඳහන් කළ තියෙන නිසි ජීවිත පැවැත්මක් ඇති කරගන්න. සම්මා දිට්ඨි සම්මා සංකප්ප. ඒ කියන්නේ යහපත් දැකීම සහ යහපත් කල්පනාව කියන දේ ඇති කරගෙන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලමය පැත්තවලට කටයුතු ටිකක් සාර්ථක කරගෙන ඊළඟට සම්මා වායාම සම්මා සමාධි කියන සමාධි ස්වභාවයට වැටෙන මේ කටයුතු සාර්ථක කරන ජීවිතයේ ගොඩනගා ගන්නම නම් අපිට නිවැරදි මඟකට යන්නට පුළුවන්කම තිබෙනවා. හොඳ මඟකට යන්න පුළුවන්කම ලැබෙනවා. ජීවිතයේ අවබෝධ කරගන්නට ඕනේ මට පෙර මේ ලෝකේ හටගත් පහළ වුණු සියලුම සත්වයන් වයසට ගිහිල්ලා විනාශ ස්වභාවයටපත් වුණා, මරණයටපත් වුණා. එසේනම් මටත් යම් කිසි දවසක ඒ සියලු සත්වයන්සේ මරණය කියන ස්වභාවය මට උරුම කොටගෙන මං ඇවිත් තිබෙන්නේ. මට අත්හරින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මරණය කරා ගමන් කරන මරණය කරා යන මේ ජීවිතය තුල මම නිරතුරුව කල්පනා කරගන්නට ඕනේ මොකද්ද? මම නිරතුරුව කල්පනා කරගන්නට ඕනේ මම මේ සංසාරේ දිගින් දිගටම මරණය කියන ධර්මතාවයට ගොදුරු වෙන කෙනෙක් වෙන්නේ නැහැ. මරණය කියන ධර්මතාවයට අහුවෙච්ච කෙනෙක් වෙන්නේ නැහැ කියන සිතුවිල්ල ඇති කරගන්නට ඕනේ. ඉතින් එහෙමනම් පෙනුතුනි මේ දීඝජානුකෝලිය පුත්‍රයාට දේශනා කර වදාළ කරුණු 8 ඔබගේ ජීවිතේ සාර්ථකත්වයේ පිණිස මේ ලෝක ජීවිතයත් ඒ වගේම සාර්ථකත්වයේ පිණිස පරලොවක ජීවිතයත් හේතු වාසනා කරගන්නට උත්සාහවන්ත වුණොත් ඔබ මෙලවත් දිනුම පරලොවත් දිනුම කෙනෙක් බවට පත් වෙවි. ඔබ හිතන්නේ උත්තාන සම්පදායෙන් තු උත්සාහයෙන් යුතුව ජීවිත ගත කරලා ඒ වගේම ජීවිතේ රැකගත යුතු ආරක්ෂා කරගත යුතු දේ ආරක්ෂා කරලා කල්යාණ මිතුරන් හඳුනගෙන ඒ වගේම තමන් වියදම් කළ යුතු තමන්ගේ ජීවිතේ ප්‍රමාණය හඳුනගෙන කටයුතු කළ කෙනෙක් බවට පත් වෙනවා නම් ඔබගේ ලෞකික ජීවිතය මේ ලෝක වශයෙන් ජීවිතය සුන්දර හොඳ යහපත් ජීවිතයක් බවට පත් වේවි. ඒ වගේම ඔබ සද්ධා සම්පදාවෙන් සද්ධාව නිසිලෙස හරි ලෙස අවබෝධාත්මකව සද්ධාව තමන්ගේ ජීවිතයට එළඹගෙන කටයුතු කරනවා නම් ඒ වගේම සීල සම්පන්න බව සිල්වත් බව ගුණවත් බව ඔබගේ ජීවිතයේ ආභරණයක් කරන කටයුතු කරනවා නම් සීල සම්පන්න බව ඔබගේ ජීවිතයේ ආරම්භයක් කරගෙන සහ ඔබගේ ජීවිතයේ මූලික දෙයක් බවට පත් කරගෙන ඒ වගේම ඔබගේ ජීවිතයේ සීල සම්පන්න භවෙන් වගේම ඒ ජීවිතයේ ගුණවත් බව තුලින් පරිපූර්ණ ජීවිතයක් බවට පත් කරගෙන කටයුතු කළොත් ඔබට සැනසීමක් ඇති වේවි. ඊළඟට ඔබ ඡාග සම්පදා පරිත්‍යාගයෙන් අත්හැරීමෙන් මේ අල්වා ගැනීම දුරු කර ගැනීමෙන් දුරු කරන්න උත්සාහවන්ත වීමෙන් කටයුතු කරනවා නම් ඔබගේ ජීවිතයේ ඒ තුලත් ඊටාම වාසනාවන්ත හොඳ සුන්දර ජීවිතයක් බවට පත් වේවි. ඊළඟට ප්‍රඥාවෙන් මේ මුළු මහත් ලෝකයේම ප්‍රඥාව තුළින් දකින්න නිවැරදි අවබෝධයක් ඇති කරගන්න ලෝකයේ තුල තිබෙන ස්වභාවයේ සංසාරගත මේ ජීවිතයේ තුල තියෙන ස්වභාවය හඳුනගන්න. ඔබගේ ජීවිතයේ තුලට ඔබ අදාළ කරගන්නට ඕනි අතීතයේ ජීවත් වෙච්ච මිනිස්සු. රාජරාජ මහා මාත්‍යවරුන්, ඒ වගේම මහා ශ්‍රේෂ්ඨයන්, මහා උගතුන්, මහා නූගතුන්, ඒ වගේම ලස්සනයි, අවලස්සනයි මේ ආදී මේ සමාජ තල තුල ජීවත් වෙච්ච මිනිස්සු අදකෝ ඊයේ අද මරණයටපත් වෙච්ච අතීත පුජ්‍යයන් බවට පත් වෙලා. එතකොට තවත් යම් කලක් යනකොට මටත් ඒ ස්වභාවයටපත් වෙන්න වෙයි. මාත් මරණයටපත් වෙච්ච අතීතයට එකතු වුණු චරිතයක් බවට පත් වේවි. ඒ චරිතයක් බවට පත් වෙන්න ඉස්සර වෙලා පෙර මගේ ජීවිතය ධර්මානුකූල බවින් පුරෝගෙන ධර්මයෙන් ජීවිතේ ශක්තිමත් කරගෙන
සංසාරගත දුක් වලින් කෙලවර කොට ලබන අමා මහ නිවනින් සැනසීම ඇති කර ගන්නට මා උත්සාහවන්ත විය යුතුයි කියන සිතුවිල්ල අදහස ප්‍රාර්ථනාව සෑම දිනාගේම සිත් තුළ හදවත් තුළ ඇති කර ගන්න. අද ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන ලද සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තියෙන් තමන් නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ගේ පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත් කරන්නට හේතුවක් ශක්තියක් වාසනාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු සෑම සියලු දිනාටමත් දායකත්වයේ දරපු සෑම සියලු දිනාටමත් මේ ලෝක ජීවිත වාසනාවන්ත වේවා. සියලු ග්‍රහ පීඩා දුක් කරදර දුරු වීමෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝහාමුදුරු දලදා සමිඳුන්ගේ ගුණ බලයෙන් 5,12,000ක් බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ගුණානුභව බලයෙන් උන්වහන්සේලාගේ දලදා හාමුදුරන් වහන්සේලා ජයශ්‍රී මහා බෝහාමුදුරන් වහන්සේලාදී සියලු රත්නයන්ගේ ගුණ බලයෙන් හැමදෙනාටම සිතක් සාන්තියක් යහපතක් තර ජීවනයක් ආයුරාරෝග්‍ය සම්පත්තියක්ම සැලසේවා. සියලු යහපත සැලසේවා. දෙවියොත් නිවෙනින් සැලසේවා. දෙවියන්ටත් මිය පරලොවගේ ඥාතීන්ටත් අපි හැමදෙනාටමත් මේ කුසල සමුදායන්ගේ බලයෙන් අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියනුත් නිවෙනින් සැනසේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති. ඔබ සෑම දිනාටම සම්මා සම්බුදු සරණින් යහපතම සැලසේවා. අනිවාර්යයෙන් ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ආරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ තුල්හිරිය මාස් ෆැබ්‍රික් ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානාධිපති පස්යාල දුමුන්නේ ගෙදර ශ්‍රී විවේකාරාම පුරාණ විහාරාධිකාරී පූජ්‍ය කරන්දන ශ්‍රී සුධම්ම ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 07 06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේ ගෙන කටයුතු කරන්නට. ඒ වෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.